නොමුන් පෙළ වර්ණයේදී F2 පරම්පරාවේ අභිමත ලක්ෂණය කියලා කියන්නේ මේ බලාපොරොත්තු ලක්ෂණය දෙවනි පරම්පරාවේදී ලබා ගන්න පුළුවන්. බලන්නකෝ සමූහ වර්ණයේදී පරම්පරා 5ක් විතර ගත වෙනවා. ඒතර ඉක්මනින් ලැබෙනවා. පමාවී ලැබෙන කෝණන් ඇති. ව්‍යුහගත හින්දා විස්තරයක් අත්‍යවශ්‍යම නැහැ. right. ඊළඟට නොමුහුන් පෙළ වර්ණය යොදාගන්නේ ගොඩක් වෙලාවට සමජාතීය පරම්පරාවක් ලබා ගන්න. ස්වාභිජනනයේදී යොදා ගන්නවා නොමුහුන් පෙළ වර්ණය. ඒ වගේම අපි දෙමුහුන් කිරීම යොදා ගන්නවා නම් අන්න එතෙන්දී අපි යොදා ගන්නවා සමූහ වර්ණය. අපි එකම ලක්ෂණයේ සහිත ජීවි ගහණයක් ලබා ගන්නව නම් යොදාගන්නේ පෙළපත් වර්ණය. වෙනස් ලක්ෂණ සහිත ජීවීන්ගෙන් උසස් ජීවි කාණ්ඩයක් හදාගන්න සාක කාණ්ඩයක් හදාගන්න යොදාගන්නේ සමූහ වර්ණය. හරි. එතනින් සමූහ වර්ණයේ ස්වභාවිකව වෙනවා නොමුන් වර්ණයේ කෘත්‍රිමව සිදුනවා. එතනින් එකක් ලියන්න මේ කාරණේ ලේසි ඔබට. කල්ගත වෙන එක ඔබට නිත කාරණයක් වශයෙන් ගන්න පුළුවන්. හොඳයි. අපි දැන් ඊළඟට යන්න සූදානම් වෙන්නේ ව්‍යුහගත රචනා තුන්වෙනි ප්‍රශ්නය. දැන් දරුවෝ මේ තියෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නය. එයින් පළවෙනි කොටස අර කලින් වගේම අපි එකවර බැලුවොත් එහෙම ගණනය කරන්න. ගණනය කිරීමක් නේ තියෙන්නේ. ඒතකොට මේකේ තියරිය අපි හොයාගත්තොත් මේ ගණනය කිරීමේ સિદ્ધාන්තය මොකක්ද කියලා හොයාගත්තොත් මේක හරි සරල ගණනය කිරීමක්. අපි ඊට කලින් බලමු මොකද්ද මේ කියන කතන්දරේ. බ්‍රොයිලර් සාමාන්‍යයෙන් බ්‍රොයිලර් නිෂ්පාදන ක්‍රියාවලියේදී ජනප්‍රියම මස් ආහාරනේ ලංකාවේ බ්‍රොයිලර්. ඒගොල්ලන්ගේ ජීවන කාලය අවදි දෙකක්. ඒ තමයි බ්‍රොයිලර් සතුන්ගේ ආරම්භක කාලය, ඒ වගේම බ්‍රොයිලර් ෆිනිෂර් බ්‍රොයිලර් සතුන්ගේ අවසාන සලාකය. එයාලට වර්ග දෙකක සංයුතින් යුක්ත ආහාර සලාකයක් තමයි ලබා දෙන්නේ. ඒතකොට දරුවෝ පළමු දිනේ සිට දින 21ක් සති 3ක් විතර දක්වා එයාලට දෙන්නේ බ්‍රොයිලර් ස්ටාර්ටර් කියන ආරම්භක සලාකය. එතනින් පස්සේ ඒ මට්ටමට වැවුනට පස්සේ එයාලට මාරු කරන බ්‍රොයිලර් ෆිනිෂර් කියලා දෙවන ආහාර සලාකය. දැන් අපෙන් ප්‍රශ්න පදනම් වෙන්නේ ඔන්න ඔය තියරි එක මත. ඔබට දීලා තියෙනවා සතුන්ගේ වයස කියන්නේ බ්‍රොයිලර් ආරම්භක සලාකය තමයි මේ. සතුන්ගේ දේහබර ග්‍රෑම් 900ක් දක්වා වර්ධනය වෙන්න ඕනේ වෙනවා. ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවය 1.42යි. අවස්ථා දෙකේදී ආහාර පරිවර්තන කාර්යක්ෂමතාව දෙකක් තියෙනවා. මෙතන එක් සතෙකුට අවශ්‍ය වන බ්‍රොයිලර් ආරම්භක සලාකයේ අවශ්‍යතාවය. එක් සතෙකුට අවශ්‍ය වන ප්‍රමාණය කියලා කියන්නේ ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවයේ දේහබරින් වැඩි කළාම. ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවයේ දේහබරින් වැඩි කළාම තමයි ඉන්නේ එක් සතෙකුට අවශ්‍ය වන ආහාර ප්‍රමාණය. එහෙනම් අපිට කියන්නේ මොකක්ද? බ්‍රොයිලර් ආරම්භක සලාකයේ අවශ්‍යතාවය ගණනය කරන්න. මෙන්න ආරම්භක සලාකය කියන්නේ මුල් අධීරය දෙන එක. ඒක මෙතන ඔබ හිතා ගන්න ඕනේ. අවසන් සලාකය කියන්නේ දෙවනි අධීරය දෙන එක. එහෙනම් මෙන්න මුල් අධීරයේ බිඳුවේ සිට දින 21 දක්වා දේහබර ග්‍රෑම් 900යි. දේහබර ග්‍රෑම් 900 අපි වැඩි කරන්න ඕනේ FCR වලින්. ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවයෙන්. එතකොට එනවා දරුවෝ එක සතෙකුට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය. එහෙනම් බ්‍රොයිලර් ආරම්භක සලාකයේ අවශ්‍යතාවය ගන්න කරගන්නේ ආන්නේ විදිහට. 1.42 කියලා කියන්නේ ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවය. 900 කියලා කියන්නේ දේහ බර. එතකොට එනවා 1278ක්. එක් සතෙකුට අවශ්‍ය වන බ්‍රොයිලර් ආරම්භක සලාකයේ අවශ්‍යතාවය A. ඊළඟට අවසාන අගය ඇවිල්ලා තියෙනවා ග්‍රෑම් 2590ක්. 1278ක් ආරම්භක සලාකය එක් සතෙකුට අවශ්‍යයි. ඊට පස්සේ දෙවනි එකේ අහනවා දරුවනේ ෆිනිෂර්. දෙවනි කොටසෙන් අහන්නේ එක් සතෙකුට අවශ්‍ය වන මේ බ්‍රොයිලර් ආරම්භක සලාකය. ඊළඟට දෙවෙනි එකේ අහන්නේ ෆිනිෂර් දෙවන සලාකය. මේක දෙවනි එකේ ගණනය කරද්දී හොඳට මතක තියාගන්න ඕනේ මේ බලන්න කරලා තියෙන්නේ මොකද්ද කියලා. දෙවන අධීරයේදී දේහබර 2300යි නේ. දෙවන අධීරයේදී සතාගේ දේහබර 2300යි. හැබැයි ඒ අවධියේදී එක් සතෙකුට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය ගණනය කරගෙන තියෙන්නේ
2385 වැඩි කළා නෙමෙයි. හේතුව තමයි මේ බලන්න මේ 2300 දක්වා එනකොට එයා පළවෙනි අදියර ඉවර කළා. එයා පළවෙනි අදියර ඉවර කළා තමයි එන්නේ දෙවෙනි අදියරට. පළවෙනි අදියරේ ග්‍රෑම් 900ක් තියෙනවා. එහෙමනම් අපි මේ 2300න් අර 900 මොකද මේ 2300 ඇතුලේ අර 900ක් තියෙනවා. ඒ 900 අඩු කළා එනාගේ තමයි 1.85 වැඩි කරන්න ඕනේ. අන්න එතකොට එනවා ආරම්භක සලාකයේ දෙවනි අදියරේදී කොච්චර ආහාර ප්‍රමාණයක් දෙනවද මේ බලන්නකෝ මේ 2300 අඩු කළා 900. පළමු අදියරේ දෙහ බරන 900. අපි ඒකට හදලා තියෙන්නේ. ඊට පස්සේ ඒක වැඩි කරනවා 1.85. 1.85 කියන්නේ එම අවධියේදී ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවය. එහෙම කළාම එනවා උත්තරය ග්‍රෑම් 2590ක්. පළමු අදියරට එනවා ග්‍රෑම් 1278ක්. අවසාන සලාකයට එනවා ග්‍රෑම් 2590. ඉතින් ඕක උඩින් බැලුවොත් නම් පේන්නේ ගාණක්නේ ගාණ හදාගන්නත් අමාරුයි ගාණ වැරදියි කියලා. නමුත් කල්පනා කරලා පොඩ්ඩක් හැදුවොත් ගාණ වැරදින්නේ නැතුව යන්න පුළුවන්. හරි? මේ එතකොටනේ එක් සතෙකුට අවශ්‍ය වෙන බ්‍රොයිලර් අවසංශාලාගේ අවශ්‍යතාවය. අර විදිහටයි මේ දෙකම ගන්න කරන්නේ. දැන් බලන්න ඊළඟ කොටස මොකද්ද කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කියනවා ගානේ විස්තරේ ආහාර වලින් 10%ක් නාස්ති වෙනවා. ආහාර නාස්තිය 10%යි නම් එක් සතෙකුට දෙන්න ඕන ප්‍රමාණය කොච්චරද? ආහාර වලින් 10%ක් නාස්ති වෙනවනේ. එහෙනම් ආහාර ප්‍රමාණය තමයි 1278. ආහාර ග්‍රෑම් ගන්න 1278යි. අපි ඉස්සෙල්ලා හොයාගන්නවා ඒකෙන් 10%ක් කියන්නේ කීයද? 100කට 10 නම් 1278කට කීයද කියලා. හොයාගෙන එමාගය එකතු කරනවා. නාස්ති වෙන ප්‍රමාණය ආහාර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා තමයි ලබා දෙන ආහාර ප්‍රමාණය හදාගන්නේ. ඒ නිසා තමයි 1405.8 ග්‍රෑම් එන්නේ. අතන 1278ට එකතු කරනවා 10%ක් 1278. මොකද 10%ක් ආහාර නාස්ති වෙනවා. අපි ඒ ටික දෙන්න ඕනේ අමතරව. ආන්න ඒ නිසා මේ විදිහට 1405ක් බවට පත් වෙනවා දෙවනි පිළිතුර එතකොට. ඊළඟ තවත් එහාට යනවා. සතු 100කට. සතුන් 100කට කොච්චරක් ඕනේද? එහෙනම් ආරම්භක සලාකය එක් සතෙකුට දෙන ගාණ වැඩි කරනවා 100න්. අවසන් සලාකය එක් සතෙකුට දෙන ගාණ වැඩි කරනවා 100න්. ඒතර අපි හොයාගත්තනේ කලින් එක් සතෙකුට දෙන ප්‍රමාණය. මෙන්න සතුන් 100කට අවශ්‍ය ප්‍රමාණය. එක් සතෙකුට දෙනවා මේ අවසන් සලාකය 2879ක්. එහෙනම් එවැනි සතුන් 100කට දෙනවා 28849 වැඩි කරනවා 100න් නේ. එතකොට ග්‍රෑම් එනවා 284900ක්. කිලෝග්‍රෑම් කරනකොට යනවා 284.9. ඒතර ආහාරය. ඒතර මෙතනින් එහාට අංක ගණිතය. මෙතනින් එහාට යන්නේ මෙච්චරක් ඕන නම් මෙච්චරක් හානි වෙනවා නම් මෙච්චරකට කොච්චරද කියලා අංක ගණිතය. ඒ නිසා දරුවෝ මේවා ඔබ සමහර විට වාර විභාගවලදී පාසලේදී ගණනය කිරීම නොකරන්නට ඇති. හැබැයි මේ අංක ගණිතයේ මූල ධර්මය ඔබ 7 8 9 10 11 12 ආදී වසරවල ප්‍රගුණ කරලා තියෙන්නේ. ඒ නිසා මේ මූල ධර්මයක් ප්‍රශ්නයකට දැම්මට මේ ගණන් හදලා නැහැ, මේ ගණන් අපිට කළා නැහැ, මෙහෙම ගණන් අපි හදලා නැහැ කියලා ඔබට අතහරින්න බෑ ප්‍රශ්න. මොකද ඔබ මේ මූල ධර්ම කවදා හරි ඉගෙනගෙන තියෙනවා. ඒව යොදා ගන්න. මේ කීක අවස්ථාවන් වලට. එහෙනම් ඔන්න ආහාර ප්‍රමාණය ගණනය කරන්නේ ඔහොමයි. ආන් ඒවා එහෙම අමාරුයි කියලා අතහරින්න එපා. ඉලක්කම් දැක්කට බය වෙන්න එපා. කියවලා බලන්න මොකද්ද මේ කරන්න තියෙන්නේ? පැහැදිලිව කියලා තියෙනවා කරන්න ඕන දේ. මතක් කරගෙන මූලධර්ම මොනවා යොදලාද මේක විසඳන්න පුළුවන් කියලා සාර්ථකව මුහුණ දෙන ගණන් වලට. ගණන් නෙමෙයි ඉතින් ඔය සුළු ගණන් කිරීම වලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව දරුවන් ලබා ගන්නට ඕනේ. ඊළඟට එනවා ආයිත් කුකුල් පාලනය සම්බන්ධව තුන්වෙනි ප්‍රශ්නේ B කොටස. ඒකත් වැදගත්. මේ සත්ත්ව පාලන කටයුතු ව්‍යාප්ත වෙලා තියෙන්නේ. සත්ත්ව පාලන කටයුතු කරන්න මොනවද අපට ඕන වෙන්නේ? අනේ වගේ කාරණානේ මේ තියෙන්නේ. කුකුල් පාලනය යනු ලංකාවේ බහුලව භාවිතා වන සත්ත්ව පාලන ආකාරයකි. ගණාස්තරණ කුකුල් නිවාසවල යොදා ගන්නා හොඳ ආස්තරණයක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ දෙකක් ලෙසගත කරන්න. ලංකාවේ කුකුලන් නිවාස තුළ ඇති කරනවා නම් අපි කියන්නේ සියුම් ක්‍රමය. සියුම් ක්‍රමේ
ලංකාවේ වැඩියෙන්ම යොදාගන්නේ ඝන ආස්තරණ ක්‍රමය. සියුම් ක්‍රමයක් වුණ ඝන ආස්තරණ ක්‍රමය තමයි වැඩියෙන් යොදාගෙන ලංකාවට ගැලපෙනවා. එතෙන්දී පොළව මත අතුරනවා යම්කිසි ආස්තරණ ද්‍රව්‍යයක්. ඒකයි ඝන ආස්තරණ කියලා කියන්නේ. ඒක එන්නෙන් ඝන කරනවා. එන්නෙන් එකතු කරමින් වැඩි කරනවා යම් සීමාවක් දක්වා. අන්න ඒ වගේ ආස්තරණ ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී සලකා බලන කරුණු. ඒ ආස්තරණය මත තමයි සත්තු ඉන්නේ. සතුන් මල ද්‍රව්‍ය පහ කරන්නේ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය මුදාහන්නේ ඒ ආස්තරණයේ මතට. ඒ වගේම සතුන් එය පායන කුකුලන්ගේ ආවේනික ලක්ෂණයක් නේ ඇඟිලි වලින් පායන එක. එහෙම කරන්නේත් ඔය ආස්තරණය. අහුලගෙනත් කනවා සමහරට. වැටිච්ච ආහාර කොටස් අහුලගෙන කනවා. සමහර කෘමි සත්තු අහුලන් කනවා. ඔය ඔක්කොටම වරතු දෙන එකක් වෙන්නට ඕනේ. එකක් තමයි ලාභ හෝ පහසෙන් ස්වාගත හැකි දෙයක් වෙන්න ඕනේ. ලොකු මුදලක් දීලා ආස්තරණය දෙන්නොත් වැඩි පාඩුයි. ලාභ පහසෙන් ස්වාගත හැකි ද්‍රව්‍යයක් වීම එකක්. ඊළඟට මේක සත්තුන්ට කන්න බෑ. සත්තු කෑවොත් එහෙම ඉවරයි. ඉතින් ආස්තරණය කාලා ඉවර වෙනවා. එහෙනම් සතුන් ආහාරයට නොගන්නා. ඊළඟට හොඳ අවශෝෂක හැකියාවක් තියෙන්න ඕනේ. අර සතුන්ගේ මල ද්‍රව්‍ය වල තියෙන තරලය අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නයිට්‍රජනි බහිස්ත්‍රාවී ද්‍රව්‍ය අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හදිසියේ වතුර හැලුනොත් එහෙම අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්නට ඕනේ. ආන්න ඒ නිසා අවශෝෂණ හැකියාවක් සහිත මිල අඩු පහසෙන් ස්වාගත හැකි දූවිලි ස්වභාවය අඩු. දැන් දූවිලි ඇවිස්සුනොත් එහෙම සතුන්ගේ ශ්වසන රෝග ඇති වෙනවා. සතුන්ටත් රෝග තියෙනවා. ශ්වසන රෝග හැදෙනවා. ඔන්න ඔය ලක්ෂණ අතරින් දෙකක් සලකා බැලූ ලක්ෂණ ගොඩක් තියෙනවා. එතනින් කරුණු දෙකක් තමයි ඔබ ලියන්න ඕනේ පිළිතුරට. හානි නොවන ආහාරයට නොගන්නා, තෙතමනේ උරා ගන්නා, තව තියරමා කිව්ව ලාභ පහසුවෙන් ස්වාගත හැකි දේවල් ඝන ආස්තරණය ලෙස භාවිත කරන්න පුළුවන්. කුකුල් පාලනයේදී භාවිත කරනවා. ඊළඟ සූක්ෂම කුකුල් පාලනය. සතුන් සම්පූර්ණ නිවාස තුළ රඳවමින් සියලුම පරිසර සාධකයන් ප්‍රශස්ත ලෙස ලබා දෙමින් සිදු කරන පාලන ක්‍රමය. සූක්ෂම ක්‍රමය. ලබාගත හැකි වාසි දෙකක්. දෙකක් නෙමෙයි ලියන්න බැරේ 30 40ක්. එකක් අපි ගමු. ඊතා ඉහළ අස්වැන්නක් ලබාගත හැකි වීම. ඊතා ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. ඔබ ඒක තමයි සාමාන්‍ය පිළිතුරු වෙන්නේ. ගුණාත්මයෙන් ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ගුණාත්මයෙන් ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. ඒ කාරණාවලට අමතරව දරුවෝ මෙන්න මේ වගේ දේවල් ලියනවා. අඩු ඉඩක සතුන් වැඩි සංඛ්‍යාවක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ සූක්ෂම ක්‍රමයේ තියෙන විශේෂත්වය අඩු ඉඩක සතුන් වැඩි සංඛ්‍යාවක්. ඊළඟට සතුන්ට දෙන්නේ ආහාර ටික අවශ්‍ය ප්‍රමාණය ගණනය කරලා නාස්ති නොවන ආකාරයට. ඒ නිසා ආහාර නාස්ති අඩු කරගන්න පුළුවන්. සතුන්ට අහිතකර තත්ත්වයන්ගෙන් බේර ගන්න පුළුවන් සත්තු. අහිතකර තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් සත්තු. ඔන්න වගේ කරුණු අතරින් දෙකක් ඇහුවා නම් අපි කීයද ලියන්නේ? දෙකයි. කරුණු තිබුණට ගොඩාක් ලියන්නේ නැහැ. තුන්වෙනි කොටස. C කොටස. මේක මං හිතන්නේ මේ මේත ප්‍රශ්න පත්‍රයක් තුල මේ කොටස ඇහුවමයි. මේ කොටස විභාග මට්ටමේ අහන්න තැනක් තමයි මෙතන. 2020 අවුරුද්දේක තේරුම් අරගෙන ප්‍රශ්න පත්‍ර හදපු අය මේ කොටස ඔබෙන් අහලා තියෙනවා. කෘතිම සිංචනය කියන පාඩම තුල තමයි අපි මේ කොටස සාකච්ඡා කරන්නේ. එතෙන්දී කෘතිම සිංචනය යනු පිරිමි සතුන්ගෙන් ලබාගත් සුක්‍ර තරලය ගැහැණු සතාගේ ප්‍රජනක පද්ධතිය තුල තැන්පත් කිරීමේ ක්‍රියාවලිය. යාන්ත්‍රිකව පිරිමි සතුන්ගේ ගවයන්ගෙන් කුකුලන්ගෙන් ඌරන්ගෙන් ලබාගත් සුක්‍ර තරලය අස්වැයන්ගෙන් කෘතිම සිංචනය කරනවා. යාන්ත්‍රිකව උපකරණයක් භාවිතා කළා ජායා සතුන්ගේ ප්‍රජනක පද්ධතිය තුල තැන්පත් කිරීමේ ක්‍රියාවලිය. ඒන් පැටවු ලබා ගන්නවා නම් ඒක ටිකක් කෘතිම සිංචනය මගින් පැටවු ලබා ගන්නවා කියලා. අන්න එතනදී අපි වාසියක් වශයෙන් කතා කරනවා එක සතෙකුගෙන් කෘතිමව වෙන් කරගත්ත සුක්‍ර තරලය සතුන් දෙනුන් වැඩි සංඛ්‍යාවක් සංසේචනය සඳහා යොදාගත හැකියි කියලා. ඔබ ඉගෙනගෙන ඇති කෘතිම සිංචන පාඩමේ ප්‍රධානම වාසියක් ලෙස. ඇත්තටම ඒ වාසිය එන්නේ මෙන්න මේ සිද්ධියේදී. සතෙකුගෙන් එකතු කරගත්ත සුක්‍ර තරලය සාමාන්‍ය මිලිලීටර් 4 සිට 10ක් 12ක් විතර ප්‍රමාණය. ඕක ස්වභාවික සංවාසයකදී නම් ওই තරලයෙන් එක පැටවයි ලැබෙන්නේ. ගව දෙනකට එක පැටවයි ලැබෙන්නේ. නමුත් කෘතිම සිංචනයේදී ඔය සුක්‍ර තරලයට එකතු කරනවා තනූක මාධ්‍යයක්. තනුක මාධ්‍යයක් එකතු කළා
තරල පරිමාව වැඩි කරගන්නවා. වැඩි කරගෙන එය ශුක්‍ර වඩි බවට පත් කළා එක වඩියක් එක් දෙනක් වෙනුවෙන් භාවිතා කරනවා. වඩි 50ක් හදාගත්තා නම් අපි එක් ශුක්‍ර තරල පරිමාවකින් දෙනුන් 50 දෙනෙක් ගැප් ගන්නවා ගන්නට පුළුවන්. කෘත්‍රිම සිංචනයේ ප්‍රධානම වාසිය තමයි ඒක. අන්න එතෙන්දී තරලයේ තනුක කිරීමේ වැදගත්කම තමයි ශුක්‍ර තරල පරිමාව වැඩි කරගත හැකි වීම. ශුක්‍ර තරල පරිමාව වැඩි කරගත හැකි වීම. ඒකෙන් දෙනුන් වැඩි ප්‍රමාණයකට ශුක්‍රාණු ලබා දෙන්න පුළුවන්. පැටවුන් වැඩි සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. ඊළඟට කියනවා ඒ වගේ තරලය තනුක කරන්න භාවිතා කළ හැකි මාධ්‍යයක් එකක් නම් කරන්න කියන්නේ. එක රූලයි දීලා තියෙන්නේ. මාධ්‍යයක්. ජනප්‍රිය මාධ්‍ය ගත්තාම යොදේ ඉවත් කරන ලද කිරි ලෝකේ වැඩියෙන් භාවිතා කරන්නේ. යොදේ ඉවත් කරන ලද කිරි. එහෙම නැත්නම් egg yolk citrate මාධ්‍ය. egg yolk phosphate මාධ්‍ය. බිත්තර කහමද සිට්‍රේට් මාධ්‍ය කියන්නේ. බිත්තර කහමද phosphate මාධ්‍ය කියන්නේ ඒ දෙකට. එතකොට යොදේ ඉවත් කළ යොදේ තරමක් ඉවත් කළ කිරි EYC EYP මාධ්‍ය EYC මාධ්‍ය කියලා. ඔය මාධ්‍ය තුන බහුලව භාවිතා කරනවා. ඉතින් එතනින් එකක් නිහන්නේ. ඔය මාධ්‍ය තුනෙන් එකක් ඔබට ලියන්න පුළුවන් පිළිතුරු අනිත් දෙක ලියන්න එපා. පාඩම් කරගත්තා නම් අනිත් දෙක මතකයේ තියාගෙන ඉන්න පසු අවස්ථාවක ප්‍රයෝජනයි. එකයි නම් ඇහුවේ එකක් ලියන්න. දරුවෝ ගොඩාක් කරන වැරද්දක් තමයි වැරද්දක් නෙමෙයි. ඉතින් කාලේ නාස්ති කර ගැනීමක් නේද? එකක් ඇහුවනම් දෙකක් තුනක් ලියනවා. දෙකක් තුනක් ඇහුවනම් හතරක් පහක් ලියනවා. අයියෝ එහෙම එපා. එකයි නම් එකක් ලියන්න. දෙකක් තුනක් ලිව්වට ලකුණු වැඩියෙන් දෙන්නේ නැහැ. ඔබ විශ්වාසයෙන් නිවැරදි කළා. ඉතින් බොරු පහක් විතර ඇතුලේ හරි එක තිබ්බත් ලකුණු දෙන්නේ නැහැ. සමහර කරුණු එහෙමත් කරනවානේ සැක ඒවා ලියනවා. ලියලා ඒ අතරේ හරි එකක් ලියනවා. සමහරට එහෙමුණත් ඉතින් ලකුණු දෙන්න පුළුවන්. ඒ බොරු ලියලා එක කරුණක් අපි හිතනවා ඒක ඉබේ ලිය වෙලාද කියලා. එහෙම නෙමෙයි එකවර ලියන්න නිවැරදි. එකයි නම් එක නිවැරදිව ලියන්න. එහෙනම් මේ තුනෙන් එකක් ලියන්න උත්තරේට. ඊළඟට ලංකාවේ දෙනුන් කෘත්‍රිම සිංචනය කිරීම සඳහා භාවිතා කරන ක්‍රමය මොකක්ද? ඒකෙදි ඔබ ඉගෙන ගත්ත තියරි එක ඔබ දකින්න ඇති සමහර වීඩියෝ සරහා ප්‍රැක්ටිකල් එක ගව දෙනගේ ප්‍රජනක පද්ධතියයි ගව දෙනගේ ආහාර මාර්ග පද්ධතියයි දෙකම භාවිතා කරනවා සිංචන ශිල්පියා විසින්. එයා එක අතක් දෙනගේ ගුද මාර්ගය ඔස්සේ ඇතුළට ගමන් කරවලා ඒ අතින් අල්ල ගන්නවා ප්‍රජනක පද්ධතියේ ග්‍රයිවීය කොටස ග්‍රීවය. එයා අනිත් අතින් AI ගන්නික කියන උපකරණය අරගෙන ශුක්‍ර වඩියක් සහිත උපකරණය යෝනි මාර්ගය තුලින් ඇතුල් කළා ග්‍රයිවීය සිදුරු තුලින් ඒක ගමන් කරවලා ගර්භාෂයට ගිහිල්ලා තෙරපවනවා ශුක්‍ර වඩිය තරලේ මුදා හැරෙනවා ගර්භාෂයට. එහෙනම් එකවර එකම ක්‍රියාවේදී අත් දෙකම යොදා ගන්නවා පද්ධතියේ කොටස් දෙකක් භාවිතා වෙනවා නේ. ගුද මාර්ගය ඔස්සේ එක අතක් යවනවා යෝනි මාර්ගය ඔස්සේ උපකරණය යවනවා. අන්න ඒ නිසා මේ ක්‍රමයට කියනවා මොකද්ද? ගුද යෝනි ක්‍රමය. මේ ක්‍රමයට කියන්නේ ගුද යෝනි ක්‍රමය. කෘත්‍රිම සිංචනය සඳහා ලංකාවේ භාවිතා කරන ක්‍රමය ගුද යෝනි ක්‍රමය. ඒ කොටස හොඳයි. හොඳ තැනක් දරුවන් පාඩම් කරගන්නවා. දරුවන්ට ලේසි විභාගෙදී අහපු එක හොඳයි ඒ සැරේ. අන්න එහෙම තියෙන හොඳ ප්‍රශ්නක් තියෙනවා. දරුවන්ට පහසු දරුවන් වෙනුවෙන්ම ලියපු ප්‍රශ්න තියෙනවා. හරි. දැන් D කොටස. දැන් අපි කියවනේ අපේ ව්‍යුහගත ප්‍රශ්නවල තියෙන ස්වභාවය තමයි එක කොටසක් එක පාඩමකින් එක තැනකින් තවත් කොටසක් තවත් තැනකින් තවත් පාඩමකින් අහන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවකදී මෙන්න දැන් එනවා D කොටසට. මොකද්ද? පසු සම්පත් සත්ත්ව පාලනයේ වැඩි දියුණු කිරීම සඳහා දෙමුහුන් අභිජනය භාවිතා කරයි. පහත දැක්වෙන්නේ එක් එක් කෘෂි දේශගුණික කලාප සඳහා දේශීය ගවයන් සමග දෙමුහුන් අභිජනය යොදා ගැනීමට නිර්දේශිත ගව වර්ගයේ බැගින් ලියන්නේ. මේ තියෙන්නේ එක එක ප්‍රදේශ ටිකක් නෙමේ වියලි කලාපය. උඩ රට, පහත රට, තෙත් කලාපය. මෙන්න මේ කලාපවලට ඉන්න කලාපවල ඉන්න ගව දෙනුන් අභිජනනය කරනවා නම්, දෙමුහුන් කරනවා නම්, සිංචනය කරනවා නම් එක එක සතා වෙනුවෙන් යොදාගත හැකි එක එක දේශගුණික කලාප වෙනුවෙන් යොදාගත හැකි සතුන්. වර්ග මොනවද? වියලි කලාපයේදී වඩාත් ගැලපෙන ඉන්දියානු සම්භවයක් ඇති සත්තු. මොකද වියලි කලාපයේ උණුසුම්. ඊළඟට උඩ රට කියන්නේ සීත.
යුරෝපා සම්භවයක් ඇති සතුන් පුළුවන් උඩරට කලාපය හදන්න. පහත රට තෙත් කලාපය කියන්නේ උණුසුම් ආර්තාවය වැඩි. ඒත් සමහර විට ඉන්දියානු සහ යුරෝපීය වර්ග ඇති කරන්නට පුළුවන්. එතනින් නම් වශයෙන් ලියනවා නම් ඔබ ඉන්දියානු වර්ග කිව්වොත් පොදු නමක්. පිළිතුර පිළිගන්නවා. සින්දි සහිවාල් කියලා කියන ඉන්දියානු ගව වර්ග දෙකක්. ඒතර ඔබ ගව වර්ගයක නමක් සින්දි කියලා ලියවනම් ඒත් ලකුණු දුන්නා. යුරෝපා ගව වර්ග කියන්නේ පොදු නමක්. ඊළඟට ප්‍රීසියන් සහ අයර්ෂය කියන්නේ යුරෝපා ගව වර්ග දෙකක්. ඒතර ඔබ යුරෝපා ගව වර්ග කියලා ලියන්නේ නැතුව ප්‍රීසියන් වගේ ලියවනම් ඒත් ලකුණු හම්බ වුණා. මේ ජර්සි කියලා කියන්නේ යුරෝපා ගව වර්ගයක්. එයා පුළුවන් සීත හා උණුසුම් තත්ත්ව දෙකේම හොඳින් වර්ධනය වෙනවා. ඒ නිසා ලංකාවේ සීත තත්ත්ව නැති උණුසුම් තත්ත්ව තියෙන ප්‍රදේශ වලටත් ගැලපෙනවා. කහපාට දේහ සහිත තරමක ඉහළ නිෂ්පාදන හැකියාවක් තියෙන සතෙක්. ජර්සි තමයි නිර්දේශ කරලා තියෙන්නේ. මොකද ඒ තත්ත්වයේ හැටියට ඒ නිර්දේශය තමයි දීලා තියෙන්නේ. එහෙනම් ඔන්න කලාපතුන්ට ගැලපෙන සතුන් වර්ග 3. ඊ කොටස. ඒක යනවා සාක ප්‍රචාරණයට. ප්‍රචාරණ දේහ භාවිතය සම්බන්ධ. සාක ප්‍රචාරණය කිරීමට පහසුකම් සපයන ව්‍යුහ ප්‍රචාරණ දේහයන් ලෙස හැඳින්වෙයි. භෝග නිෂ්පාදනයේදී తాවකාලික ප්‍රචාරණ ව්‍යුහය භාවිත කරන අවස්ථා දෙකක් සඳහන් කරන්න. తాවකාලික ව්‍යුහ භාවිත කරන්නේ භෝගයේ ජීවන චක්‍රයේ සංවේදී අවස්ථාවලදී ආරක්ෂා කරගන්න. ඊටාම කෙටි කාලවලදී අහිතකර තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරගන්න තමයි යොදාගන්නේ తాවකාලික ප්‍රචාරක ව්‍යුහ. එතකොට එකක් තමයි දඬු කැබලි වලින් මුල් අද්දවා ගැනීමේදී ප්‍රචාරක ව්‍යුහයක් ඇතුලේ පැල කර ගන්නවා. ඒ වගේම අහිතකර කාල අධික වර්ෂා කාල හිමපතනය වන කාල ආදීදී පැල ආරක්ෂා කරගන්න. හිම වැටෙන කලාපවල හිම වැටෙන පළාත්වල එහෙම නැත්නම් හිම වැනි වර්ෂණ අවස්ථා ඇතිවන පළාත්වල පොලිතින් වලින් වහනවා තනි තනි පැලය. తాවකාලික ප්‍රචාරක ව්‍යුහයක්. පැල පේලියෙන් වහනවා පොලිතින් වලින්. తాවකාලික ප්‍රචාරක ව්‍යුහ. සරල සූර්ය ප්‍රචාරකයක් භාවිත කරනවා. ඒත් తాවකාලික. එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවන් තුනදී තමයි ඒවා භාවිත කරන්නේ. අතු කැබලි දඬු කැබලි මුල් අද්දවා ගැනීමට, අහිතකර පරිසර තත්ත්ව මගහරවල පැල බේර ගන්න, පටක රෝපිත පැල දැඩි කිරීමේදී අනිවාර්යයෙන්ම භාවිත කරන්න සිද්ධ වෙනවා. ඊ කොටසට මේ පිළිතුරු තුන දරුවන්ගෙන් බලාපොරොත්තු වුණා. F සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවෙන් ප්‍රශ්නයක්ම හෝ ප්‍රශ්න කිහිපයක් ප්‍රශ්නයක කොටස් කිහිපයක් අහනවාමනේ දරුවන් සූදානම් වෙනවා. එතෙන්දී ඉල්ලුම් වක්‍රය, සැපයුම් වක්‍රය, සමතුලිතය එකට යන ටිකක් නේ. අන්න එතෙන්දී මේ තියෙන්නේ යම්කිසි නිෂ්පාදනයක මිලයි එහි ඉල්ලුම් වක්‍රයයි ඉල්ලුම් සැපයුම් වක්‍රයයි දෙක එකට අඳින ලද ප්‍රස්ථාරය. මේ ප්‍රස්ථාරය අපි භාවිතා කරන්නේ මිල සමතුලිතය හොයාගන්න. සමතුලිත මිල ඇතිවන අවස්ථාවේදී මතක් කරගන්න තියරි එක සමතුලිත මිල ඇතිවන අවස්ථාවේදී ඉල්ලුම් ප්‍රමාණය සමාන වෙනවා සැපයුම් ප්‍රමාණයට. ඒක ප්‍රස්ථාර ලෙස ඇන්දොත් එහෙම ඉල්ලුම් ප්‍රමාණය පිළිබඳ ප්‍රස්ථාරයේ ඉල්ලුම් වක්‍රය, සැපයුම් ප්‍රමාණය පිළිබඳ කරුණු සැපයුම් වක්‍රය, ඒ දෙක එක මතයක කැපිලා යන්නේ සමතුලිත වන අවස්ථාවේදී. ඒක තමයි තියරි එක. එතෙන්දී මිල නම් ඒ මිලට කියනවා සමතුලිත මිල. ප්‍රමාණය නම් ඒකට කියනවා සමතුලිත ප්‍රමාණය. ඒතර ඕක ගණනය කළ හැකි සෙවිය හැකි එක ක්‍රමයක් තමයි මේ. පූර්ණ තරකාරී වෙළඳපොළ තත්ත්වයටදී V වල සමතුලිත මිල හා ප්‍රමාණය කුමක්ද? ගණනය කරන්නත් නැහැ, හොයලා බලන්න තියෙන්නේ කුමක්ද? සමතුලිත වෙන්නේ ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රයයි සමාන වන ලක්ෂයේදී. දැන් එහෙනම් ඔබට තියෙන්නේ ප්‍රස්ථාරයේ එම සමාන වන ලක්ෂය ගැන අවධානය යොමු කරන්න. ඊට අදාළ මිල පැත්තට එන්න, ඊට අදාළ ප්‍රමාණය පැත්තට එන්න. සාමාන්‍ය ඔබ රූලර් එකකින් ඕක කරන්නේ. එතකොට ඔබට එනවා 6000යි 8000යි අතර මැද්දෙන් වගේ ප්‍රමාණය 7000 කිලෝග්‍රෑම් 7000 කියන තැන ඔබට මේ පොයින්ට් එකෙන් හොයාගන්න පුළුවන්. ඊළඟට ඒකට අනුරූප මිල අක්ෂයෙන්
එම කැපිලා යන ස්ථානයට සාපේක්ෂව 40 සහ 50 අතර ගාණක් තමයි එන්නේ. එතකොට 45 50 55 60 ආදී ලෙසනේ යන්නේ. අන්න එතකොට එනවා දරුවෝ මෙතන එනවා 45ක් රුපියල්, අතන එනවා කිලෝග්‍රෑම් 7000ක්. ඔබ ලියනකොට උත්තරේ සමතුලිත මිල නිකම්ම 45 ලියන්න එපා. රුපියල් මේ මිල රුපියල් නිකම්ම 7000 ලියන්න එපා. කිලෝග්‍රෑම්. ඔබ 45 ලිව්වොත් දෙන ලකුණෙන් භාගයයි දෙන්නේ. 4ක් දෙනවා නම් 2යි දෙන්නේ. ඔබ 7000 විතරක් ලිව්වා නම් දෙන ලකුණෙන් භාගයයි දෙන්නේ. කිලෝග්‍රෑම් කිව්වා නම් සම්පූර්ණ ගාණ හම්බ වෙනවා. එතකොට එහෙම ලියද්දි ප්‍රමාණය ලියද්දි කිලෝග්‍රෑම් එකතු කරලා අනිවාර්යයෙන්ම ලියන්න. මිල ලියද්දි රුපියල් එකතු කරලා ලියන්න ඕනේ. එක සැරයක් විභාගෙදී ව්‍යුහගත ප්‍රශ්න කොටස් 4ක් විතර. මොනවද ළමයි ඉතින් මිල මෙච්චරයි ප්‍රමාණය මෙච්චරයි මිල මෙච්චරයි ප්‍රමාණය මෙච්චරයි උහේ දාගෙන ගිහිල්ලා තිබ්බා. ඒ හැම කොටසකටම ඒකකයේ සඳහා වූ ලකුණු දුන්නා ලකුණු ඒකක දාලා තිබ්බා නම් ළමයි ගොඩක් පිරිසකට භාගයක් අහිමි වුණා ඒකක සඳහන් නොකිරීම නිසා. ඒකක සඳහන් නොකිරීම නිසා. ඒ නිසා දරුවෝ මිල නම් අලියම රුපියල් කියලා රූ කියලාවත් ලියන්න. ප්‍රමාණය නම් එක්ක කිලෝග්‍රෑම් කියලා හරි ලියන්න. ප්‍රමාණය ලීටර් වුණත් කමන්නේ හැබැයි ඉතින් හරියට බලලා ලියන්න මොකද්ද තියෙන්නේ කියලා. ඔබ ලියන්න ඕනේ සමතුලිත මිල නම් ඒ මිල රුපියල් වලින්. ඔය බලන්න. රුපියල් 45යි. නිකම් 45 නෙවෙයිනේ. රුපියල් 45යි. දැන් අහනවා සමතුලිත ප්‍රමාණය. අතනින් බලන්නේ හොයන්න විතරයි තියෙන්නේ. ගන්න කිරීමක් නැහැ. හොයන්න. අර දෙක අතර ගානට එනවා 6000යි 7000 8000යි අතර කියලා කියන්නේ කිලෝග්‍රෑම් 7000යි. කිලෝග්‍රෑම් 7000යි. ඒක හොයලා ලියන්නේ. ගණේ කළා නෙමෙයි ලියන්නේ. හොයලා ලියන්නේ. ඉතින් මම කොච්චර ලේසිද කියලා හොයලා ලියන්න තියෙන එක. ඊළඟට කිලෝග්‍රෑමයකට රුපියල් 50ක සහතික මිලක් රජය විසින් පනවනු ලැබුවේ නම් ඔන්න සහතික මිලක් පනවන රුපියල් 50යි මෙතනින් හොයාගෙන රුපියල් 50. ලැබුවොත් ඉල්ලුම හා සැපයීම කුමක් වේද? 50 සිට බලන්න ඉල්ලුම් වක්‍රයට යනකොට ඉල්ලුම හොයාගන්න පුළුවන් පහළට ඇවිල්ලා ප්‍රමාණයට යනවා ඉල්ලුම 50 දී 6000ක් වෙනවා නේ ආසන්න වශයෙන්. සැපයීම 50 දී 8000ක් වෙලා තියෙනවා සාමාන්‍ය වශයෙන්. එහෙනම් ඉල්ලුම කිලෝග්‍රෑම් 8000ක් විතර සැපයීම කිලෝග්‍රෑම් 8000ක් විතර ඉල්ලුම කිලෝග්‍රෑම් 6000ක් විතර මේක ඔබට හරියටම බලන්න පුළුවන් රූලර් එකක් තියලා පිළිතුර. ඒකත් බලලා ලියන්න තියෙන්නේ. ඉල්ලුම කිලෝග්‍රෑම් 6000 දක්වා අඩු වෙනවා. මිල වැඩිනේ. සැපයීමට මොකද වෙන්නේ? සැපයීම කිලෝග්‍රෑම් 8000ක් දක්වා වැඩි වෙනවා. සැපයීම් ප්‍රමාණය කිලෝග්‍රෑම් 8000ක් දක්වා වැඩි වෙනවා. හරි. ඉතින් බලන්න ඒකත් ළමයි අතහැරියා නම් එහෙම අමාරුයි අපහසුයි කියලා අතහැරියා නම් අපරාධ නේද? හොඳ ලකුණක් ගන්න පුළුවන් තැනක් එහෙම අතහැරනවා. ඉහත තුන්වෙනි කොටස දෙකෙහි සඳහන් කළ තත්ත්වයට රජයේ කාර්යභාරය කුමක්ද? මේ සහතික මිල පැනවීමේදී රජයේ මැදිහත් විය යුතු අවස්ථාවක් එනවා. මොකද ගොවීන් වැඩි පිරිසක් මිල වැඩි භෝගේ වවන්න පටන් ගන්නවා. එතකොට වෙළඳපොලේ අතිරික්තයක් හැදෙනවා. ඒ අතිරික්තය රජය විසින් මිලදී ගන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒක තමයි රාජ්‍ය මැදිහත් වීම දෙවනි අදියරේදී. මොකක්ද? ඉහ සඳහන් තත්ත්වයේ යටතේ රජයේ කාර්යභාරය කුමක් විය යුතුද? අතිරික්ත ප්‍රමාණය මිලදී ගැනීම. රජය අතිරික්ත ප්‍රමාණය මිලදී ගන්නවා. රජයට ඒ සඳහා සල්ලි වැය කරන්න සිද්ධ වෙනවා. ගොවීන්ට ඒ සල්ලි දීලා ගොවීන්ගේ නිෂ්පාදන ගන්න වෙනවා. F වීවගාව සඳහා පොහොර සහනාධාර ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම රජය තීරණය කරන්නේ නම් වී සඳහා පොහොර සහනාධාරයක් දෙන්න රජය තීරණය කරන්නේ නම් එය ඉල්ලුම හා සැපයීම වක්‍රයට බලපාන්නේ කෙසේද? එතනින් ඔබ හොඳට මතක තියාගන්න ඕනේ ඉල්ලුම සඳහා බලපාන සාධක ටිකක් තියෙනවා. සැපයීම සඳහා බලපාන සාධක ටිකකුත් තියෙනවා. ඔතනින් සමහර ඒවා ඉල්ලුමට විතරමයි බලපාන්නේ, සමහර ඒවා සැපයීමට විතරමයි බලපාන්නේ. අන්න එහෙම ගත්තාම ඉල්ලුමට බලපාන හේතුවක් මගින් වක්‍රය වෙනස් වෙනවා. සැපයීමට බලපාන හේතුවක් මගින් වක්‍රය වෙනස් වෙනවා. දැන් ඔබෙන් අහන්නේ මේමයි. පොහොර සහනාධාර ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම රජය තීරණය කරන්නේ නම් වයිස්සලාම් තීරණය කරන්න ඕනේ ඒක ඉල්ලුමටද බලපාන්නේ සැපයීමටද?
පොහොර සහනාධාරයේ බලපාන්නේ සැපයුමට. ඉල්ලන පාරිභෝගිකයාට ප්‍රශ්නයක් නෑ රජයේ පොහොර සහනාධාරයක් දුන්නද නැද්ද කියලා. පොහොර සහනාධාරයේ වැදගත් වන්නේ වී වවන අයට. එහෙනම් ඒක සැපයුමට බලපාන සාධකයක්. එහෙනම් ඉල්ලුම් වක්‍රය කෙරෙහි බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඉල්ලුම් වක්‍රය කෙරෙහි පැහැදිලි බලපෑමක් ඇති වෙන්නේ නැහැ. සැපයුම් වක්‍රය පැහැදිලි වෙනස් වෙනවා. සැපයුම් වක්‍රය විතැන් වෙනවා, වැඩි වෙනවා සැපයුම. සැපයුම් වක්‍රය දකුණට විතැන් වෙනවා, සැපයුම වැඩි වෙනවා. ආන්නේ උත්තර දෙක තමයි ඉල්ලුම් වක්‍රයේ වෙනසක් නැත. අන්නේද මතක තියාගන්න මේ ඉල්ලුමට බලපාන ඉල්ලුමට විතරක් බලපාන සාධක තියෙනවා. සැපයුමට විතරක් බලපාන සාධක තියෙනවා. එතෙන්දී මේ සිද්ධියේදී සහනාධාරය ඉල්ලුමට බලපාන්නේ. එහෙනම් ඉල්ලුම් වක්‍රයේ වෙනසක් වෙන්නේ නැත. එහෙනම් සැපයුමට බලපානවා. සැපයුම වැඩි වෙනවා. පොහොර සහනාධාර දෙන්නේ සැපයුම වැඩි වෙනවා. සැපයුම වැඩි වෙනකොට සැපයුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. පිළිතුරු දෙක ඉල්ලුම් වක්‍රයේ වෙනසක් නැත. සැපයුම් වක්‍රය දකුණට විතැන් වේ. සැපයුම් වක්‍රය දකුණට විතැන් වේ. G. කෘෂිකාර්මික නිෂ්පාදකයාගේ පාරිභෝජකයාට ලබා දීම විවිධ දාම ක්‍රියාත්මක වෙනවා. මෙන්න එකක්. සැපයුම් දාමය. දෙවැන්න අගය දාමය. සාමාන්‍යයෙන් කෘෂි නිෂ්පාදනයක් කෙලින්ම නිෂ්පාදනයම පාරිභෝගිකයා වෙතට යනවා නම් ඒක සැපයුම් දාමයක් විතරයි. අපි හිතමු එළවලු ගලවනවා අපි රාබු කියලා හිතමු. රාබු ටිකක් ගලවනවා ගොවිපලේ. පාරිභෝගිකයා වෙතට යන්නේත් ඒ රාබු අල ටිකම නම් අපි ඒකට කියනවා සැපයුම් දාමයේ ඔස්සේ තමයි ඒක ගමන් කරලා තියෙන්නේ. හැබැයි ඒ රාබු වල තිබිච්ච පස් ඉවත් කරලා සෝදලා පිරිසුදු කරලා අනවශ්‍ය කොටස් කපලා ඉවත් කරලා ඇසුරුමක දාලා පාරිභෝගිකයා වෙතට යනවා නම් සෝදලා තියෙනවා, පිරිසුදු කරලා තියෙනවා, ඇසුරුම් කරලා තියෙනවා. යම් යම් අගයන් එකතු කරලා තියෙනවා ඒකට. ඒ ක්‍රියාවලියට කියනවා අගය දාමය. ඒ නිසා ප්‍රධාන වෙනස තමයි සැපයුම් දාමයේ සහ අගය දාමයේ අතර වෙනස. සැපයුම් දාමයේදී වෙන්නේ මූලික නිෂ්පාදනයේ එලෙසින්ම පාරිභෝගිකයා අතරපත් වීම. අගය දාමයේදී වෙන්නේ මූලික නිෂ්පාදනයේට අගයක් එකතු වී පාරිභෝගිකයා අතරපත් වීම. ඔක තමයි තියරි එක. ඒතර ඔයාගේ භාෂාවෙන් ඔයාගේ වචන වලින් පැහැදිලිව ලියන්න පුළුවන් ඔය කාරණා දෙක. මේ ඒකම තමයි අගය දාමයේ සඳහා අගය එකතු කිරීමක් ඇති අතර සැපයුම් දාමයේදී අගය එකතු කරන්නේ ඒ නිෂ්පාදනයේම ඒ ලෙසින්ම පාරිභෝගිකයට ලබා දෙන. ලංකාවේ ගොඩක් තියෙන්නේ සැපයුම් දාම. සැපයුම් දාම හේතුවෙන් ආර්ථිකයක් දියුණු වෙන්නේ නැහැ වැඩි. අගය දාමයක් තියෙනවා නම් අගය දාමේ හරහා නව රැකියා, නව නිෂ්පාදන, නව මිල ගණන්, නව ආදායම් ප්‍රවර්ධනය වෙනවා. හොඳයි. ඊළඟ මිලට අගය දාමයේ හරහා කෙරෝල්ට යනකොට මිල වැඩි වෙනවා. සැපයුම් දාමයේ ඔස්සේ කෙරවරට ගියාට මිලට ලොකු බලපෑමක් වෙන්නේ නැත. මූලික දේ පළවෙනි කාරණේ ලියුවා නම් ඇති. G. අගය දාමයේ ප්‍රධාන වාසි දෙකක්. අගය දාමයේ වාසි දෙකක්. ඒතර අගය එකතු කළාම නිෂ්පාදනයේ මිල වැඩි වෙනවා. විවිධ මිල ගන්න විකුණාගත හැකි වෙනවා. පරිහරණය පහසු වෙනවා. ගුණාත්මය වැඩි වෙනවා. ඒ වගේ පාරිභෝගිකයාට ලේසි වෙන දේවල්. නිෂ්පාදකයාට වැඩි ආදායමක් ලැබෙනවා. ඒ වගේම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ඉහළයි. පිරිසිදු කළා, අනවශ්‍ය දේවල් අයින් කළා, සෝදලා ඊළඟට හොඳ ඇසුරුමක දාලා නාස්තිය අඩු වෙනවා. හොඳ ගුණාත්මක නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන් වෙනවා අවසානයේදී. අගය දාමය සහ සැපයුම් දාමය අතර මූලික වෙනස. හතරවෙනි ප්‍රශ්නේ. දැන් මේ ටික අපි සාකච්ඡා කරන්න සැලකිතු වෙලාවක් ගත කළානේ. ඔබ ඔය සේරම කරන්න ඕනේ මේ ප්‍රශ්නේත් ඇතුළු පැයකදී තමයි උත්තර බවට පරිවර්තනය කරන්න ඕනේ. එතෙන්දී ඉතින් සාකච්ඡා කර කර උත්තර ලියන්නේ නැහැ නේද? එතෙන්දී අපි හැබැයි හිතෙන් ඔය කිව්ව දේවල් වලින් ගොඩක් ගොඩනගා ගන්න ඕනේ. දැන් කියනවට වඩා වේගයෙන් හිතට ගන්න පුළුවන් නේ. හිතට අරගෙන තර්කයක් ගොඩනගාගෙන ඒ තර්කයෙන් අනවශ්‍ය දේවල් අයින් කරගෙන අවශ්‍ය දේවල් ඇතුළත් කළා තමයි ඔයා උත්තරයක් බවට පත් කරන්නට ඕන. එහෙනම් ඔය වගේම අපි කතා කරපු වගේම ප්‍රශ්න 25කට ආසන්න ප්‍රමාණයක් පිළිතුරු 25කට ආසන්න ප්‍රමාණයක් මේ හතරවෙනි ප්‍රශ්නය වෙනුවෙනුත් ඔබට ලබා දෙන විභාගෙදී. එතකොට ඒකත් ඇතුළු කොටස් 3ට කොටස් 4ට ලියන්න තමයි ඔබට පැයක් වෙන් කරගන්න වෙන විභාග කාලය. හොඳයි. 4 පළවෙනි කොටස.
වගා කළ හැකි ඉඩම් හිඟවීම නිසා ප්‍රධාන වශයෙන් නාගරික ගොවිතැන ජනප්‍රිය වෙමින් පවතී. ඉඩම් වැඩි ඕනේ නැති ගොවිතැනක්. නාගරික ගොවිතැන. නාගරික කෘෂිකර්මාන්තයේදී ඝන මාධ්‍ය නිර්පාංශ වගා ක්‍රම භාවිතා කිරීමට ප්‍රධාන වාසි දෙකක් සඳහන් කරන්න. ගොඩක් වෙලාට ඒගොල්ලෝ කොහුබත්වල භෝග හිටෝල වාතනය කළ ද්‍රවපෝෂණ මාධ්‍ය ලබා දෙමින් වගාවන් පවත්වාගෙන යනවා. ඝන මාධ්‍ය මත නිර්පාංශ වගා ක්‍රම අහනවා කිරීමේ වාසි දෙකක් සඳහන් කරන්න. එහෙම භෝග වගා කිරීමේදී වෙන වාසි මොනවද? එකක් තමයි නාගරික ප්‍රදේශවල පස් නැහැ. පස් ගන්න තැනක්වත් නැහැ. තට්ටු නිවාස සමහර විට පස් ඇත්තෙම නැහැ. පස් නැතුව භෝග වගා කළ හැකි වීම. නිර්පාංශුනේ. එහෙනම් පස් නැති ඕනෑම තැනක ස්ලැබ් එකක් උඩ එල්ලලා කොහේ හරි ඉහළ තැනක භාජන භෝග වගා කරන්න පුළුවන්. ඒක තමයි ලොකු වාසිය. නාගරික ප්‍රදේශවල. ඒ වගේමයි රෝග ඇති වෙන්නේ නැහැ. පාංශු ජනන රෝග පාලනය කරගන්න පුළුවන්. පස් වෙනුවට වෙනත් මාධ්‍යයක් යොදා ගන්න පුළුවන්. වැඩි නිෂ්පාදන ලබා ගන්න පුළුවන් ඒ හරහා. රයිට්. මේකත් ඔබ සූදානම් විය යුතුම රූප සටහනක්. සමහර විට මේක ඔබට ඇඳලා රචනා ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කරන්න වෙන අවස්ථාවලුත් තියෙනවා. දැන් අපට ප්‍රශ්නය තුල දීලා තියෙනවනේ මේ තමයි දර්ශීය කෘමියෙකුගේ මුඛෝපාංග ටික. පිහිටීම. ඒ එක එක මුඛෝපාංගයට අයත් ඒවට අදාළ සුවිශේෂී කාර්යයන් තියෙනවා. අන්නේ කාර්යයන් අතර ප්‍රධාන කොටස් තුනක කාර්යය. සාමාන්‍යයෙන් P කියලා දක්වලා තියෙන්නේ අදෝහණු යුගලය. උපාංගයේ නම අදෝහණු. අදෝහණු වලින් කරන්නේ ආහාර කැපීම හා ඇඹරීම. අදෝහණු මගින් කරන්නේ ආහාර කැපීම සහ ඇඹරීම. එතකොට P කියලා තියෙන දරුවනේ අදෝහණු යුගලය. අදෝහණු යුගලය. ඊළඟට Q කියලා කියන්නේ අදෝහණු වලට යටින් දෙපසින් පිහිටන උපාංගයක්. උපාංග දෙකක්. අදෝහණු වලට යටින් දෙපසින් පිහිටන්නේ. ඒකට කියනවා හණුක උපාංගය නැත්තම් ඔය මෘෂය ඔය කොටස විතරක් සැලකුවොත් Q කියන්නේ ඔය කොටස නම් මෘෂය. එහෙම නැත්තම් හණුක උපාංගය. R කියලා කියන්නේ අදරය. R කියලා කියන්නේ අදරය. එතකොට Q වල ප්‍රධාන කාර්ය වෙන්නේ සංවේදී කෘත්‍යයක්. සංවේදන දැනගෙන ආහාර හඳුන ගන්නවා මේක උණුසුම් ආහාරයක්ද කියන එක හඳුන ගන්නවා. සංවේදී කෘත්‍යයක් ඒගොල්ලෝ එයින් ලබා ගන්නවා. R කියලා කියන්නේ යටිතොල. ආහාරයේ මුඛය තුල රඳවා ගැනීමේදී යටිතොලක් ලෙස ක්‍රියා කරනවා R කියන කොටස. අදරය කියන කොටස. P මුඛෝපාංග නම් කිරීමට ලකුණු තියෙනවා. ප්‍රධාන කාර්ය දැක්වීමට ලකුණු තියෙනවා. ඒ විදිහට කොටස් තුන. අදෝහණු මගින් හැපීම හෝ කැපීම, හණුක මෘෂය කියන අර නම් කරලා තිබුණු කොටසමයි. සංවේදීතාව හෝ ආහාර රඳවා ගැනීම, පූර්වෝස්තිය ආහාර අල්ලා ගැනීම. C කොටස. සාමාන්‍යයෙන් නිතර කතා කරන එකක් තමයි ආගන්තුක ආක්‍රමණශීලී වල්පැල. ආගන්තුක කියලා කියන්නේ අපේ රටට අපේ දේශගුණයට අලුත්. එම සතාට එම සාකයට පවතින දේශගුණේ වෙනස්. ආගන්තුක. ආක්‍රමණශීලී. අනිත්‍යව යටපත් කරගෙන වැඩෙන. අනිත් පැලෑටි යටපත් කරගෙන වැඩෙන ආක්‍රමණශීලී. වල් පැලෑටි යනු යම් පරිසර පද්ධතියකට ජන්මීය නොවන සාක වන අතරනේ. ජන්මීය ජන්මේ ලැබපු සාක නෙමෙයි. ආගන්තුකයි. ඒවා භෝග සමග තරං කර ආර්ථිකයට හානි සිදු කරන. භෝග වලට හානි කරන ඒ පළාත්වල හැදිච්ච නැති පැලෑටි ආගන්තුක ආක්‍රමණශීලී පැලෑටි. ජන්මීය නොවන පරිසරවල පැවැත්ම සඳහා ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි දක්වන ප්‍රධාන අනුවර්තන දෙකක් සඳහන් කරන්න. එයාලට පුළුවන් නව තත්ත්වයන්ට හොඳින් හැඩ ගැහෙන්න. මේ අලුත් දේශගුණික තත්ත්වයට හොඳින් හැඩ ගැහෙනවා ඒගොල්ලෝ. ජන්මීය නොවන වුණාට එයාලගේ ජන්මේ කරගන්නවා ඇවිල්ලා ඊට. ඊළඟට විශේෂයෙන්ම වේගවත් ප්‍රචාරණ ක්‍රම ඒගොල්ලෝ පෙන්눔 කරනවා. සමහරට ප්‍රචාරණ ක්‍රම කීපයක් බීජ වලින්ද, වර්ධක ද්‍රව්‍ය වලින්ද, දඬු කෑලි, මුල් කෑලි ආදීන් හැම එකකින්ම ප්‍රචාරණය වෙනවා.
ආක්‍රමණශීලීනේ. ආක්‍රමණශීලී කියන්නේ අනිකුත් පැලෑටි වර්ග යටපත් කරගෙන වර්ධනය වේ. ආක්‍රමණශීලී අනිකුත් පැලෑටි වර්ග යටපත් කිරීම. වේගවත් වර්ධනයක් පෙන්වනවා. සාමාන්‍යයෙන් වල් පැලෑටි වේගවත් වර්ධනයක් පෙන්වනවා. ආක්‍රමණශීලී වල් පැලෑටි ඊටත් වඩා වැඩි වේගවත් වර්ධනයක් පෙන්වනවා. ඕවා නිසා ඒ පැලෑටි අපට පාලනයත් අපහසු වෙලා තියෙනවා. ලංකාවේ සුලභව දක්නට ලැබෙන ආගන්තුක ආගමික වල් පැලෑටියක් නම් කරන්න. එකක් නම් කරන්න. ලංකාවේ සුලභව දැක් මුණ ගැහෙන. පරණමයෙන් ගත්තොත් එහෙම ජපන් ජබර් කියන්නේ ආක්‍රමණශීලී පැලෑටියක්. සැල්විනියා කියන්නේ ආක්‍රමණශීලී පැලෑටියක්. ගන්ධපාන ආක්‍රමණශීලී පැලෑටියක්. ඊළඟට මේත කාලීනව ගත්තාම පාතේනියම් කියලා කියන්නේ ආක්‍රමණශීලී පැලෑටියක්. යෝධ නිදුකුම්බා කියන්නේ ආක්‍රමණශීලී පැලෑටියක්. මේ මේතම හඳුනාගත්ත ඒවා. එහෙම ගත්තාම ඉතින් එකක් නේ කොච්චර තියෙනවද ආක්‍රමණශීලී වල් පැලෑටි? ඔය කිව්වා එකක් නම් කරන්න. අලුත් ඒවා තියෙනවා, පරණ ඒවා තියෙනවා. වෙඩේලියා කියලා කියන්නේ අර කහපාට මල් පිපෙන මේ මීමැස්සන්ගේ ගෝචර ශාක වශයෙන් වගා කරපු පැලෑටියක්. වේගෙන් වැවෙනවා. පලාතේම තිබුණු අනිත් ශාක යටපත් කරගෙන වැවෙනවා. ඒ තමයි ආක්‍රමණශීලී කියලා කියන්නේ. මේ වෙන්නේ එකක් මේ තමයි යුලෙක්ස් කියලා කියන්නේ වගුරු නුවරඑළිය ඔය එළදොල් වල ආශ්‍රිතව තියෙන වල් පැලෑටි. හතරවෙනි ප්‍රශ්නය. ඩී කොටස. රෝග ත්‍රිකෝණයේ යනු ශාක ව්‍යාධි විද්‍යාවේ භාවිතා වන වැදගත් සංකල්පීය ආකෘතියක්. ත්‍රිකෝණයක් ඒක සංකල්පයක් මත ගොඩනැගුණු ආකෘතියක්. රෝග ත්‍රිකෝණයේ සංඝටක තුන ලැයිස්තුගත කරන්න. ඔබට මේ රෝග ත්‍රිකෝණය ගැන මේත අවස්ථාවක අහලා තියෙනවා රෝග ත්‍රිකෝණයේ බලපෑම පැහැදිලි කරන්න. එහෙනම් ඔබ සංඝටක තුන මතක තියෙන්න ඕන ත්‍රිකෝණයක් නේ සංඝටක තුනයි. බලපෑම පැහැදිලි කරන්න පුළුවන්කම ලබා ගන්නත් ඕනේ. මෙතන ව්‍යුහගතනේ සංඝටක තුන ලැයිස්තුගත කරන්න නම් කරන්න එච්චරයි. රෝග ත්‍රිකෝණයනේ එකක්. රෝගය හදන්න කාරකයක් අවශ්‍යයි. වෛරසයක්ද, දිලීරියක්ද, බැක්ටීරියාවක්ද? රෝග කාරකයා අවශ්‍යයි. එයා රෝගය හදන්නේ ධාරක ශාකයකට. එහෙනම් ධාරකේ ඒක ශාකයක්, භෝගයක්, ධාරකයක්. ඊළඟට ඔය දෙදෙනාගේම ක්‍රියාකාරීත්වයන් පාලනය වෙන්නේ පරිසර සාධක මගින්. එහෙමනම් මෙන්න මේ කාරණා තුන එකතු වෙච්චි. පරිසරය, ධාරකයා, කාරකයා කියන සංඝටක තුන තමයි රෝග ව්‍යාප්තිය සම්බන්ධ ත්‍රිකෝණාකාර ආකෘතියේ දැක්වෙන්නේ. පරිසරය, රෝගකාරකයා, ධාරකයා. රෝග ත්‍රිකෝණයේ යනු ශාක ආයිත් අරගමනේ සංකල්පීයක් වසංගත විද්‍යාවේදී රෝග ත්‍රිකෝණයේ ප්‍රධාන භාවිතයක් සඳහන් කරන්න. වසංගත විද්‍යාවේදී වසංගත පාලනය කරන්න. රෝග පාලනය කරන්න ධාරකයා ආරක්ෂා කර ගැනීමට ධාරකයාට ප්‍රතිරෝධීතාවයක් ලබා දෙනවා. හොඳම උදාහරණය මේ මෑත කාලීනව ලෝකේ පුරා ව්‍යාප්ත වූ කොරෝනා. කාරකයා තමයි කොරෝනා වෛරසය. ධාරකයා තමයි මිනිසයා, මිනිසා. ඒ නිසා ලෝකේ විශාල මිනිසුන් ප්‍රමාණයක් මිය ගියා. මේ ධාරකයා වශයෙන් ඉන්න ක්‍රියා කරන මිනිසයා කාරකයාගේ බලපෑමෙන් සංකූලතා ඇති වෙලා මිය යනවා. එතෙන්දී අපි එන්නත් කිරීමේ වැඩපිළිවෙලකට ගියේ. සමහරට බල කරලා හරි එන්නත් කරගන්න කිව්වේ. ඒ තමයි ධාරකයාට යම් ප්‍රතිරෝධීතාවයක් ඇති කරනවා. එතකොට රෝගකාරකයා දේහගත වුණත් එයාගේ වන බලපෑම අඩු කරගන්න. ඒකයි කියන්නේ පළමු එන්නත, දෙවනි එන්නත, තුන්වෙනි එන්නතත් අරගෙන ඔබ ආරක්ෂාකාරී වෙන්න කියලා කියන්නේ ධාරක ප්‍රතිරෝධීතාවයක් ඇති වෙන්න. ඒ නිසා රෝගකාරකයා දේහගත වුණාට ඔබ එන්නත අරගෙන තියෙනවා නම් ඔබට එහි ප්‍රතිශක්තියක් ලැබෙනවා. ඒක තමයි මේ දවස්වල ඔය නිරෝධායන පනත් ගැන ඔය අපිත් කතා කරපු ශාක නිරෝධායන පනතේ දේවල් තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට වසංගත රෝග පාලනය අන්න ඒවා තමයි මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දරුවන්ට ඒවා හොඳයි අනුගත කරගන්න. තමන් ඉගෙන ගන්න විශේෂ කාරණා වලට සිදුවන දේවල් ඇතුළත් කරගන්න. එහෙනම් මේ තමයි පරිසරයට හා රෝගකාරකයා පාලනය කිරීමෙන් ධාරකයා ආරක්ෂා කිරීම
නැත්නම් ධාරකයාට ප්‍රතිරෝධීතාවය ඉහළ නැංවීම. ධාරකයාට එන්නත් කරන්නේ ආන්නේ නිසා. එහෙනම් මේක එක උපක්‍රමයක් ව්‍යාධි රෝග පාලනය කරන්න. හරිට. ඊළඟට පළතුරු. පළතුරු ඉදවීම සම්බන්ධ ලොකු කතන්දරයක් තියෙනවනේ. ස්වභාවිකව පළතුරු ඉදෙනවා. ඒක ඉතින් හිමි හිමිනේ සිද්ධ වෙන්නේ. ඒ හින්දා එකවර පළතුරු ගොඩාක් ඉදව ගන්න පළතුරු ඉදවීමේ ක්‍රමවේද වලට යනවා. අන්න එතෙන්දී අපිට වැදගත් වෙනවා ඉදීමේ රටාව අනුව පළතුරු වර්ගීකරණය කරලා තියෙනවා. සමහර පළතුරු තියෙනවා කඩලා ඉදවන්න පුළුවන්. සමහර පළතුරු තියෙනවා ඉදුණහම කඩන්නේ ඒවා කඩලා ඉදවන්න බෑ. රඹුටන් එහෙම ගත්තාම ඉදිච්චි ඉදුණහමනේ කඩන්නේ. අමු රඹුටන් ඉදිලා නැහැ කවදාවත්. ඊළඟට මිදි වගේ දේවල් ගත්තාම අමු මිදි ඉදෙන්නේ නැහැ. අමුයෙන් කැඩුවන අමුම තමයි. ඉදිුණාට පස්සේ කඩන්නේ. නමුත් අපිට කෙසෙල් පුළුවන් අමුයෙන් කඩලා අමුයෙන් කපලා ඉදව ගන්නනේ. කොස් පුළුවන් අමුයෙන් කපලා අමුයෙන් කඩලා ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් ඔය පිස්ටේ වගේ තියෙන ඒවා කෙසෙල් අලිගැට peer කොස් ඒවා පිස්ටේ සහිත වගේ ඒවා කඩලා තියලා ඉදවා ගන්න පුළුවන්. පිස්ටේ අඩු පළතුරු වර්ග දොඩම් එහෙම කඩලා ඉදවන්න බෑ. ආන්නේ වගේ වර්ගීකරණයක් තියෙනවා. ඒක වැදගත් වෙනවා පළතුරු ඉදවීමේ ක්‍රියාවලියේදී. එහෙමනම් ඉදීමේ රටාව අනුව පළතුරු වර්ගීකරණය ප්‍රධාන ක්‍රම දෙක ලැයිස්තුගත කරන්න. ඒ තමයි ආන්ත උපරිමයක් සහිත පළතුරු ආන්ත උපරිමයක් නැති නොදක්වන පළතුරු. ආන්ත උපරිමයක් සහිත පළතුරු කියලා එක කාණ්ඩයක් එනවා. ආන්ත උපරිමයක් නොමැති පළතුරු කියලා තවත් කාණ්ඩයක් එනවා. එතකොට අපිට කඩලා ඉදව ගන්න පුළුවන් සමහර ඒවා කඩලා ඉදව ගන්න බෑ සමහර පළතුරු. සාමාන්‍යයෙන් පළතුරු ආහාරට ගැනීමෙන් නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු වන බව විශ්වාස කරයි. පළතුරු ආහාරට ගත්තාම රෝග අපේ නිරෝගී පැවැත්මටනේ පළතුරු ගන්න කියලා කියන්නේ. පිස්ටේ නොවන සංචිත ඇති පළතුරු දෙකක් සැටහන් කරනවා. මම කියවනේ සමහර ඒවා පිස්ටේ සහිතයි සමහර පිස්ටේ නෑ. ඔයා කෙසෙල් ගෙඩියක් කන්නකො බලන්න. පිටි ගතියක් තියෙනවානේ. අඹ ගෙඩියක් කන්න අඹ කෑල්ලක් කන්න පිටි ගතියක් තියෙනවා. ඔයා කන්න ඇපල් ගෙඩියක් පිටි ගතියක් තියෙනවා. ඔයා කන්න මිදි ගෙඩියක් ඔයාට පිටි ගතියක් දැනෙන්නේ නැහැ. පිස්ටේ නැහැ. ඔයා කන්න කොමඩු කෑල්ලක් ඔයාට පිටි ගතියක් හැපෙන්නේ නැහැ. පිටි හැපෙන වගේ දැනෙන්නේ නැහැ. එහෙනම් කොමඩු පිටි නැහැ. පිස්ටේ සංචිත නැහැ. ඊළඟට මිදි ආන්නේ වගේ දොඩම් එහෙම කෑවට පිස්ටේ ගතියක් දැනෙන්නේ නැහනේ. ඒව තමයි පිස්ටේ නොමැති පළතුරු. මේවා ඉදව ගන්න අමාරුයි. පිස්ටේ නොවන සංචිත ඇති පළතුරු දෙකක්. බලන්නකො මේ එකකවත් ඉදුණට පස්සේ පිටි ගතියක් නැහැ. 10ක් 8ක් දක්වලා තියෙනවනේ. එයින් ඕනෑම දෙකක් නම් දෙකකට සූදානම් වෙන්න, තුනක් නම් තුනකට සූදානම් වෙන්න. අපට අදාළ පළතුරුත් තියෙනවා. එහෙම නොවනේවත් තියෙනවා. හරි. දැන් පළතුරු වලින් යනවා භෝග වගා ක්‍රම වලට. F කොටස 4 වෙනි ප්‍රශ්නේ. ඒක භෝග වගා පද්ධති වල ප්‍රධාන අවශ්‍ය දෙකක් ලියන්න. ඔබ දන්නවා සමහර භෝග පද්ධති තියෙනවා එකම භෝගයේ දිගින් දිගටම වගා කරගෙන යන්නේ. ඒක භෝග පද්ධති. තව තියෙනවා භෝග කිහිපයක් වගා කරමින් පවත්වාගෙන යන බහුභෝග වගා පද්ධති. නිතර අහන ওই දෙක ගැන විභාග වල රචනත් අහන්නේ ව්‍යුහක දාන්න බැරුවේ. එහෙමනම් ඒක භෝග වගා පද්ධති වල ප්‍රධාන අවශ්‍ය දෙකක් සඳහන් කරන්න. ඒක භෝග වගා පද්ධති වල එකක් තමයි වල් පෙළෑටි පලිබෝධ දිගින් දිගටම පැවතීම. එකම භෝගෙනේ දිගටම තියෙන්නේ වල් පෙළෑටි පලිබෝධක දිගින් දිගටම පැවතීම. වල් පෙළෑටි පලිබෝධක දිගින් දිගටම පැවතීම ලොකු ගැටලුවක්. අනිත් එක තමයි එකම පෝෂක අවශෝෂණය වීම නිසා පෝෂක ඌනතා ඇති වෙන්න පුළුවන්. එයි හැම ශාකයක්ම ලබාගෙන එකම පෝෂක ටික. ඒ වගේම එකම මට්ටමින් පෝෂක අවශෝෂණය වෙන්නේ පස්සේ. එතකොටත් පෝෂක ඌනතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එකම පෝෂක සඳහා තරගයක් ඇති වෙන්න පුළුවන්. හැම භෝගයකටම එකම ටික ඕන වෙන්නේ. අන්න එතකොට තරගය වැඩි වෙන්නට පුළුවන්. පද්ධතිවල අවාසි දෙකක්. රෝග හා පලිබෝධ නිසා විනාශ වෙනවා. රෝග හා පලිබෝධ වැඩි. අවදානම සහ අඩමානය වැඩි. කොයි වෙලේ දේශගුණික තත්ත්වයන්ට ලක් වෙලා විනාශ වෙයිද? ඔක්කොම ටික විනාශ වෙයිද? සාක පෝෂක සඳහා තරගයක්. පෝෂක අසමතුලිතතා ඇතිවීම ඇතුළු තව අර අපි කිව්ව කාරණා ඔබට නිදහස තියෙනවා
ඉදිරිපත් කරන්න. ඒ කරුණු වෙන්න ඕනේ ගැළපෙන කරුණු වලට ලකුණු දෙනවා ඔයයි. බහුභෝග වගා පද්ධතිය තුළ එක් ප්‍රධාන වාසියක් සඳහන් කරන්න. බහුභෝග වගා පද්ධතිය වල වාසි රචනා ප්‍රශ්න වලත් අහනවා. හිතන්නකෝ මෙතෙන්දි ප්‍රශ්නේ කොච්චර ලඝු කළාද කියලා. බහුභෝග වගාවේ වාසි විස්තර කරන්න රචනා ප්‍රශ්න අහනවා. එතකොට අපි කරුණු 8කට 10කට යන්න ඕනේ. ඒකේ වාසි. මෙතන කියනවා එකක් ලියන්න. එකක් ලියන්න. එහෙනම් ඒ 10 ඇතුලින් ඒ 10 15 ඇතුලින් ඕනෑම එකකට උත්තර ඔබට ලියන්න පුළුවන්. එක ප්‍රධාන එකවර ඉන්නේ මොකද්ද? බහුභෝග භෝග වර්ග ගොඩයි. එහෙනම් වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. විවිධ භෝග අස්වනු ලබා ගන්න පුළුවන්. නැත්නම් ප්‍රධාන එකක්. අනිත් එකක් හානි වුණොත් අනිකෙන් ආවරණය කරගන්න පුළුවන්. විවිධ කාලවල අස්වනු ගන්න පුළුවන්. අන්න ඒ වගේ වාසි ගොඩක් තියෙන එකයි නෙවුන එකක් කොහින්ද අපි දෙකක් කතා කළා එකක් ලියන්න. විවිධ කාලවල අස්වනු නෙලා ගැනීම. වසර පුරා අස්වනු ලැබෙනවා ආදායම් ලැබෙනවා. භූමියේ කාර්යක්ෂමතාවය වැඩි. භූමියේ හැමතැනම ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරලා තියෙනවා. ආහාර සුරක්ෂිතතාවය ආහාර ගොඩක් තියෙනවා. හැම කාලයකටම ආහාර තියෙනවා. ආහාර සුරක්ෂිතතාවය තහවුරු වෙනවා. නමුත් විභාගෙදී එකයි නෙවෙයි. මෙන්න. ඊළඟ. ඒක භෝග වගාව සහ බහුභෝග වගාව යනු සුලභ වගා පද්ධති දෙකයි. මේ එකම ප්‍රශ්නේ යටතේ තිබිච්ච හින්දා තමයි ඔබට මේ කොටස හැම වෙලෙම පේන්නේ. තුන්වෙනි කොටස. බහුභෝග වගා පද්ධති ආකාර දෙකක් සඳහන් කරන්න. බහුභෝග වගාව ස්ථාපිත කළ හැකි ක්‍රම ඔය බලන්න කොච්චර තියෙනවද කියලා. ඔබ මේවා ඉගෙන ගන්නේ තිරසර කෘෂිකර්මාන්තයේ. තිරසර කෘෂිකර්මාන්තයේ තිරසර කෘෂිකර්මාන්තයේ පවත්වා ගැනීමට අනුගත යොදාගත හැකි වගා ක්‍රම. අතුරු භෝග වගාව, බහුභෝග වගාව, කඩින් කඩ භෝග වගාව, කෘෂි වන වගාව, උඩරට ගෙවතු වගාව, තීරු භෝග වගාව, මිශ්‍ර භෝග වගාව. ඒ නිතින් අතුරු භෝග වගාව දරුවෝ ලියනවා. ඊළඟට බහුභෝග වගාව, අනුයාත භෝග වගාව වැඩි ලියවෙන්නේ නැහැ. කෘෂි වන වගාව ඔබට පාඩම් කරගන්න ලේසි. අන්න ඒ වගේ උඩරට ගෙවතු වගාව මේවා වෙනමම ඉගෙන ගන්නවා මේ පාඩමේදී. ඒත් මේවා මතක් වෙනවා දරුවන්ට. මේවා තමයි බහුභෝග වගා ක්‍රම කියලා. හරි. ඒ අතරින් දෙකයි නම් දෙකක් ලියන්න. ඊළඟ. ආරක්ෂිත ආම්පන්න පැළඳ නොගෙන කෘෂිකාර්මික ගොවිපළවල සේවය කරන අයට බොහෝ දුෂ්කරතා හා රෝගී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙයි. ඔබ දන්නවා ඕනෑම වෘත්තීයක ඕනෑම වැඩක යෙදෙන කෙනෙක් ඉස්සෙල්ලාම සැලකිලිමත් වෙන්න ඕනේ තමාගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව. තමාගේ දේහය පිළිබඳව, තමාගේ ආරක්ෂාව පිළිබඳව තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා අවදානම වැඩි තැන්වල වැඩ කරන අයට අනිවාර්යයෙන්ම තමාගේ සෞඛ්‍ය ආරක්ෂා කරගත හැකි ආකාරයේ ඇඳුම් පැළඳුම් උපාංග භාවිතා කරන්න කියලා තරයේ කියා සිටිනවා. දැන් මේ දවස්වල දරුවෝ යන තැන්වලදී විවිධ තැන් පාසලේදී, කඩසාප්පුවලදී, බස් රථයේදී අපේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට ක්‍රමවේද අනුගමනය කරන්න කියලා කියන්නේ මුවා ආවරණයක් පළඳින්න හැකි හැම අවස්ථාවකම අත්සෝදා පිරිසුදු කරගන්න. ඒ පෞද්ගලික ආරක්ෂාව වෙන. හොඳයි. එහෙම තියෙනවා නම් අපි කවුරුත් ආරක්ෂා වෙනවා. ඒ වගේ වැඩක යෙදෙද්දී අනතුරුදායක උද ගොඩනැගිලි වැඩ කරද්දී ගොවිපළ සත්තු රැක බලා ගනිද්දී තනකොළ කපද්දී යන්ත්‍ර මගින් ගොයන් කපද්දී කොච්චර අනතුරු වෙන්න පුළුවන්ද? අන්න ඒ වගේ අවස්ථාවකදී අනතුරු පෞද්ගලික ආරක්ෂාව යොදා ගන්න අනතුරු වළක්වන්න ඊට අමතරව රෝග හැදෙන්නට පුළුවන්. රෝග වළක්වා ගන්නටත් ක්‍රමවේද යොදා ගන්න වෙනවා. අන්න එවැනි අවස්ථාවලදී ආසාදන රෝග ඇති වෙන්න පුළුවන්. ආසාදන රෝග අනතුරු. ලංකාවේ කුඹුරු වැඩ කරන ගොවීන්ට ආසාදනය විය හැකි සතුන්ගෙන් බෝවන සුලභ රෝගයක් නම් කරනවා. ඔබ අනිවාර්යයෙන් දැනගෙන ඉන්න. ඇග්‍රිකල්චර් කරන දරුවෝ වශයෙන්, කෘෂිකාර්මික වැඩ කටයුතු වලට සම්බන්ධ දරුවෝ වශයෙන් දැනගන්න ලංකාවේ කුඹුරු වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මී උණ. මී උණ බෝ වෙන්නේ ආසාදිත මීයන්ගේ මුත්‍රාවල ඉන්න රෝගකාරකයෙක්. ඒගොල්ලන් කුඹුරු වල සැරිසරද්දී වතුරට මුත්‍රා එකතු වෙනවා. ඒ ජලයේ රෝගකාරකයා ඉන්න අවස්ථාවක ගොවියෙක් තුවාල සහිත සීරීම් සහිතව ඒ ජලයේ ඇවිද්දොත් ඒ මඩේ ඇවිද්දොත් රෝගකාරකයා දේහගත වෙනවා. සාමාන්‍යයෙන් මී උණ රෝගය එකවර රෝග ලක්ෂණේනේ වනෙමේනි. ඇඟපත වේදනාව, මද උණ ගතිය, ඔය හැම එකකටම තියෙනවනේ.
ගොඩක් අය ඔකට සාමාන්‍යයෙන් ප්‍රතිකාරයක් කරගෙන ඉන්නවා දවස් දෙකක්. වැඩි ගොඩක් අමාරු වුණා තමයි රෝහල්ගත වෙන්නේ. ගොඩක් අයට කියලා තියෙන දේ තමයි තව දවස් කීපයකට පෙර රෝහල්ගත වුණා නම් ඔබ බේරා ගන්නට තිබුණා කියන කා. මියුනේ වෙනි රෝගයක්. බොහෝ දෙනෙක් යන්නේ ඔළුව කැක්කුම හැදිලා උණ හැදිලා. සමහරට ගෙදර ඉන්න බැරි වෙන තත්ත්වයකටපත් වෙනවා. ඒ මියුන රෝගේ තරම් දරුණුයි. ඒ නිසා සමහර පළාත්වල කුඹුරු වැඩට යන කාලෙට කුඹුරට බහින්න කලින් ගොවීන්ට බොන්න බෙහෙත් පෙත්තක් දෙකක් දෙනවා. බෙහෙත් පෙති බීලා බහින්න කියලා කියනවා. ඒවා මියුන තර්ජනයක් තියෙන පළාත්වල අනිවාර්යයෙන්ම කරන්න සිද්ධ වෙනවා. මියුන කියලා කියන්නේ මිනිසුන් මරණයටපත් විය හැකි රෝගයක්. මාරාන්තික රෝගයක් මියුන. මීයන් මගින් බෝ වෙන්නේ කෘෂිකාර්මික කටයුතු කරන අයට තමයි දේහගත වීමේ වැඩි අවස්ථාවක් තියෙන්නේ. උත්තරේ වුණේ මීයුන. ගොවින්ට ආසද්ද නෙමෙයි සතුන්ගේ බෝ වෙන රෝගයක්. මීයුන. ඊළඟ ආහාර ආරක්ෂිත ආම්පන්නේ අර ප්‍රශ්නෙම කොටස දෙවෙනි කොටසෙන් කියනවා සහල් පිටි ඇසුරුම් කරන පුද්ගලයෙකුට අඛණ්ඩව සහල් පිටි ආස්වාස කිරීමෙන් ඇතිවන බලපෑමක් සඳහන් කරනවා. ඒකත් මේ කෘෂිකාර්මික කටයුතු වල නිරත වන අයට මුහුණ පාන සිදුවන ආබාධ කියලා පාඩමක් තියෙනවනේ. අනතුරු සහ ආබාධ. එතනින් එකක් මේ එක අවස්ථාව. අරක එක අවස්ථාවක්. ආසාදිත රෝගයේ මියුන මේ පිටි කුඩු තන්තු ආග්‍රහණය වීමෙන් ෆයිබෝසිස් නේ තන්තු ආග්‍රහණය වෙලා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා. ශ්වසන ආබාධ ඇති වෙනවා. පිටි කියලා කියන්නේ ආන්නේ වගේ කුඩා අංශු දෙකකට වන අවස්ථා. පාම් පිටි කර්මස්ථානවල වැඩ කරන අයට ඒ ගැටලුව තියෙනවා. එහෙනම් කපු නූල් හදන තැන්වල වැඩ කරන අයට ඒ ගැටලුව තියෙනවා. ඇති වෙන බලපෑමක් වෙන ශ්වසනය සම්බන්ධ ගැටලුවක් එනවා. විශේෂයෙන්ම ශ්වසන ආබාධ ඇති වෙනවා. ශ්වසන අපහසුතා ඇති වෙනවා. පෙනහළු රෝග ඇති වෙනවා. සිලිකෝසිස් රෝග තත්ත්වය. සිලිකෝසිස් කියන්නේ සිලිකන් තන්තු වගේ දේවල් දෙහිගත වෙලා හැදෙන රෝගී තත්ත්වයක්. මේවායින් එකක් ලියන්න. ශ්වසන ආබාධික වුණා නැති පොදු කාරණයක් නේ. ඒ කියන්නේ හතරවෙනි ප්‍රශ්නේ G කොටසේ H මොනවද අහන්නේ H වල? දේශගුණික විපර්යාස නිසා ආහාර සුලභතාවයේ බිඳ වැටෙනවා. දේශගුණයේ ඇතිවන වෙනස්කම් නිසා ආහාර රටාවන් භෝග රටාවන් වෙනස් වෙනවා. වගා රටාවන් වෙනස් වෙනවා. ආහාර අසොන් නෙලන ලැබෙන කාල වෙනස් වෙනවා. ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් වෙනවා. ආහාර ලබා ගැනීමට ඇති හැකියාව අඩු වෙනවා. ආහාර ගුණාත්මක බලපෑමක් ඇති වෙනවා. කෘෂිකාර්මික ඵලදායීතාවයට දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම අවම කිරීම සඳහා ක්‍රම දෙකක් සඳහන් කරනවා. භෝගෝගාවේදී දේශගුණික විපර්යාස අවම කරන්න යොදාගත හැකි ක්‍රම මොනවාද? දෙකයි නිහන්නේ. අපට දේශගුණික විපර්යාසයන්ගෙන් වන බලපෑම අඩු කරගන්න යොදාගන්න පුළුවන් එක උපක්‍රමයක් තමයි ආරක්ෂිත ගෘහ තුල භෝග වගා කිරීම. එතකොට දරුවෝ මේ දක්වලා තියෙන්නේ එහිදී භාවිතා කළ හැකි ආරක්ෂිත ගෘහ කිහිපයක්. පොලිතින් උමං, වීදුරු කුටි, සෙවණ ගෘහ, හරිතාගාර, දැල් ගෘහ, ඒ වගේ වැසි ආවරණ. ඉතින් මේවා දෙකක් ලිව්වත් ලකුණු ලබා ගන්න පුළුවන්. නමුත් දෙවෙනි උපක්‍රමයක් වශයෙන් අපිට කියන්න පුළුවන් එවැනි තත්ත්වයන්ට ඔරොත්තු දෙන භෝග වර්ග නිපදවා ගැනීම. අභිජනන වැඩපිළිවෙල හරහා ගොඩක් වෙලාට වෙන්නේ ওই දේශගුණ විපර්යාස වලින් වෙන්නේ උෂ්ණත්වයේ වැඩි වෙනක තමයි ගොඩක් වෙලාට වෙන්නේ. දැනට වෙමින් තියෙන්නේ. එහෙනම් ඉහළ උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි, ජලහිඟ තත්ත්වයට ඔරොත්තු දිය හැකි භෝග වර්ග අභිජනනය කළත් ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා අපිට ලියන්න පුළුවන් ආරක්ෂිත ගෘහ තුල භෝග වගා කිරීමේ එක ක්‍රමයක් වශයෙන් ඊළඟට අහිතකර තත්ත්වයන්ට ඔරොත්තු දෙන භෝග අභිජනනය කර ගැනීම කියලා තවත් ක්‍රමයක් වශයෙන් ලියන්නත් පුළුවන්. අන්න එහෙම ලිව්වට පස්සේ ඔබ හතරවෙනි ප්‍රශ්නයත් එක්ක අපි දැන් සාකච්ඡා කරලා ඉවර වෙනවා ව්‍යුහගත රචනා ප්‍රශ්න 4. ඉතින් දරුවෝ දැන් ඔබට හොඳින් තේරුම් යන්න ඇති ඇත්තටම අපි මේ ව්‍යුහගත හරි මොන හරි ආකාරයේ ප්‍රශ්නයක් තුලට පිවිසිලා අපි දන්න විෂය දැනුම අනුව අපේ අත්දැකීම් අනුව ඒ ප්‍රශ්නය තුලට පිවිසිලා ප්‍රශ්න දිහා බැලුවොත් අපට ඇත්තටම හරි පහසුයි. විභාග ප්‍රශ්න හරි පහසුයි. අපි විෂය කරුණු ආවරණය කරගන්න නැතුව අපි අවබෝධයක් නැතුව ඒ ප්‍රශ්නේ දිහා බැලුවාම තමයි හරි අමාරුයි ලියන්න බෑ එහෙම කියලා ළමයි පීඩාවටපත් වෙන්නේ. එහෙමනම් ඔయిత වඩා තරමක් වෙනස් ආකාරයකට
විස්තර කිරීම, රූප සටහන්, ආකෘති ආදිය බලාපොරොත්තු වන ඊළඟ ප්‍රශ්න පත්‍රයේ අපේ රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස තමයි අපි රචනා කියලා හඳුන්වන්නේ. අපි හිනම් දරුවෝ විරාමයකින් පස්සේ ඒ රචනා ප්‍රශ්න පත්‍රයේ ස්වභාවයයි ඒකට පිළිතුරු ලිවීමේදී අපි කොහොමද සූදානම් යුත්තේ කියන කාරණා ටික සාකච්ඡා කරමු.